අපේ නිවහන තක්සලාවක් කරගමු. පාසල නිවසට ගෙනහෙන Voice One YouTube අධ්‍යාපන වැඩසටහන්. ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් පෙරහුරු සැසි. විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි සහ තොරතුරු සංනිවේදන තාක්ෂණය විෂයානුබද්ධව Voice One YouTube චැනලය විදින් දැයේ දූදරුවන් වෙත. අයිබෝන් හැමෝටම ඔයගොල්ලන්ගේ මයික් සහ වීඩියෝ ඔෆ් කරගන්න ළමයි. රයිට් එහෙනම් අපි ගිය සතියේ කතා කරේ ශාක වර්ධක ද්‍රව්‍ය කියන පාඩම. මේ පාඩමේ පොඩි කොටසක් අපිට ඉතුරු වුණා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය කියලා මම හිතන්නේ. අපි ඔක්සින් ගැන, ගිබර්ලින් ගැන, සයිටෝකයිනින් ගැන කතා කරා. ඊට පස්සේ මේ ශාක පත්‍ර සහ ඵල මේරීමේදී පතනය වෙන්නේ මේත් වර්ධක ද්‍රව්‍ය වල බලපෑමෙන් කියලා කතා කරා. අද අපිට මෙන්න මේ කොටස විතරක් ඉතුරු වෙලා තියෙනවා මේ පාඩමේ. අපි ඉස්සෙල්ලා මේක ඉවර කරලා අද අලුත් පාඩමට අපි යනවා. එවනම් අවසාන මාතෘකාව ලියා ගන්න පාඩමේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජන කියලා. කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජන. කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජන. හරි. දැන් වර්තමානයේදී විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේදී සහ උද්‍යාන විද්‍යාවේදී කෘත්‍රිමව නිපදවන ලද වර්ධක ද්‍රව්‍ය බහුලව භාවිතා කරනවා. ඔයගොල්ලන්ට මම මේ පාඩම යන අතරේ පහුගිය දවස්වල මේක මතක් කරා, මේ ගැන කතා කරා. දැන් උදාහරණයක් විදිහට සමාජලාට ඕගොල්ලෝ අන්නාසි හිටවනවා වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ වල දෙමව්පියෝ ඕගොල්ලෝ අඳුරන කට්ටිය නෑදෑ අන්නාසි වගා කරද්දී අන්නාසි හිටවන්න කලින් ඒවැ මුල්වල තවරනවා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍යයක් මුල් ලැබීම ඉක්මන් කරගන්න. ඊට පස්සේ අන්නාසි ගහ වර්ධනය වුණාට පස්සේ මේකේ පළ හට ගන්නත් දානවා මේකට. අපි කියන්නේ බෙහෙත් දානවා කියලා. අඩෙන් ගෙනල්ලා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍යයක් නේද අපි ඒකට මේ වෙළඳ පොලේ තියෙනවා විවිධ වෙළඳ නම් වලින් මේවා. ඊට පස්සේ ඒව වතුරේ කලවම් කරලා පොඩ මේ ගහේ මැදට වක් කරගෙන යනවා. ඊට පස්සේ තමයි ගෙඩි ඔක්කොම මේ ගස් ඔක්කොම එක සැරේ මල් පිපෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ පරිසරයේ තියෙන ශාක ගත්තාම එකම වෙලාවේ ඔක්කොම ගස් එකට පීදෙන්නේ නැහැ. නමුත් අන්නසි වල එහෙම නෙවෙයි. දැන් අන්නසි දැන් මේකේ වෙන්නේ ඇත්තටම දැන් අපි කුෂ්කර්මාන්තයේදී අපි මේ භෝග වගාවේදී අපි ලාභ අපේක්ෂාවෙන් මේ භෝග වගා කිරීම කරනවා. ඒතකොට අපිට ඕනේ අන්නසි ගෙඩික එක සැරේ හදාගෙන එක සැරේ අන්නසි ගෙඩික් හදා ගන්න. ඒතර ඒ වගේ වෙලාවට අපිට අවශ්‍ය වෙනවා අන්නසි වල මල් එක සැරේ හට ගන්නව ගන්න. ඒක නිසා අපි මොකද කරන්නේ? අපි කෘත්‍රිම වර්ධක ද්‍රව්‍යයක් වෙළඳ පොලෙන් ගෙනල්ලා ගන්නවා. දැන් ඕගොල්ලන්ගේ වල අම්මලා මල් හදනවා නම් බෝගන්විලා ඒ වගේ විවිධ මල් හදනවා නම් ඕවා පැල කරන්න අතු කැබලි පැල කරන්න ගේනවා කඩෙන් රූටෝන් කියලා. ඒක වෙළඳ නම රූටෝන් කියලා. ඒක රූටෝන් කියලා ගේනවා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍යයක්. ගෙනල්ලා ඒක මුලේ තවරලා තමයි ඒක හිටවන්නේ. මේ ගහේ අතු කෑල්ල කපලා අතු කෑල්ලේ කෙලවර කැපුම් ධාරේ කැපුම් කෙලවර තවරනවා රූටෝන්. තවරලා මේක හිටවුවාම ඉක්මනින් පැලවෙනවා. ඉතින් මෙන්න මේ වාගේ අපි උද්‍යාන විද්‍යාවේදී සහ භෝග වගාවේදී කෘෂිකර්මාන්තයේදී කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරනවා. බලන්න මේ වගුවේ තියෙන කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය. පළවෙනි එක තියෙනවා 2,4 DPA කියලා. ඒතකොට ඒකේ තේරුම තමයි 2,4 ඩයික්ලෝරොෆීනොක්සි ඇසිටික් අම්ලය. මේවා කෙටි ප්‍රශ්න වලට නිතර අහනවා තමයි. ඩයික්ලෝරොෆීනොක්සි ඇසිටික් අම්ලය. ඒතකොට මේක යොදා ගන්නවලු කුඹුරු වල පළල් පත්‍ර වල් පැලෑටි නාශකයක් ලෙස. පළල් පත්‍ර කියන්නේ මේ ද්විබීජ පත්‍රයේ ශාකවලට විතරයි මේක බලපාන්නේ. දැන් අපි දන්නවා කුඹුරේ
ගොයම් කියන්නේ ඒක බීජපත්‍රී ශාකයක් නේ. ගොයම් වල තියෙන පළල් පත්‍රයක් නෙවෙයි දිගට පත්‍රයක්. මේ ඒ විතරක් නෙවෙයි ඊළඟ එක 2,4,5 TPA. ඒකට කියනවා 2,4,5 ට්‍රයික්ලෝරෝෆීනොක්සි ඇසිටික් අම්ලය. මේ දෙකම යොදාගන්නේ පළල් පත්‍ර වල් පැලෑටි නාශකයක් විදියට. ඒ කියන්නේ කුඹුරේ ගොයම් ගස් තියෙද්දි මේක ගහනවා. මේක ගහපුවාම මොකද වෙන්නේ? අර ද්විබීජ පත්‍රී වල් පැලෑටි තියෙනවා නම් ඒව මැරිලා යනවා. ගොයම් ගහට කිසි හානියක් නේද? ඉතින් බලන්න මේ විදිහට අර තෝරාගත් ශාක විතරක් විනාශ කරන්න යොදා ගන්නවා මේ වගේ වල් පැලෑටි. ඊට පස්සේ ඉන්ඩෝල් ඇසිටික් අම්ලය කෘත්‍රිමව හදනවා. ඊට පස්සේ ඉන්ඩෝල් බියුටික් අම්ලය කියන එක මේ දෙකම යොදා ගන්නවා අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගන්න. ඉක්මනින් ඵල වර්ධනය කරගන්න. හරි? ඊට පස්සේ තව එකක් තියෙනවා NA කියලා නැප්තලීන් ඇසිටික් අම්ලය. ගස්වල ගෙඩි අකාලේ වැටීම වැළැක්වීම අර අන්නාසි වලට මන් දානවා. එවනම් ඒ දාන්නේ නැප්තලීන් ඇසිටික් අම්ලය කියන එක. සයිටෝසෙල් කියලා එකක් තියෙනවා. අවාරේ ගස්වල පලහට ගන්නවන්න පාවිච්චි කරනවා. මම මතකයි මේ පන්තියේදී පහුගිය දවසක කිව්වා මේ ටොම් ජේසි කියලා අඹ වර්ගයක්. දැන් ලංකාවේ හරි ජනප්‍රිය නේද? විශාල පළ තියෙන ලස්සන තැඹිලි පාට මේ අඹ ගෙඩියක්. එතකොට ඒවට කියන්නේ ටොම් ජේසි කියලා. මේ ටොම් ජේසි අඹ වල විශේෂත්වය තමයි මේවා අවාරේදී පලහට ගන්නවා. හැබැයි මේක ඉබේම පලහට ගැනීමක් වෙන්නේ නැහැ. මේකේ කරන්නේ මොකද්ද? ගහට මේ සයිටෝසෙල් කියන කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය නැත්නම් කෘත්‍රිම හෝමෝනයක් මේක ගහට යොදනවා. ඒක ගහට ඉහපුවාම ගහේ මල හටගෙන පලහට ගන්නවා. ඉතින් මෙන්න මේ වාගේ කාර්යයන්ට කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වර්තමානයේ පාවිච්චි කරනවා. හරි. එවනම් අපි මේක සටහන් කරගෙන අපි අලුත් පාඩමට අද යනවා. හරි. ලියා ගන්න මාතෘකාව කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජන. කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජන. ලියන්න මෙහෙම කෘෂි කර්මාන්තයේදී හා උද්‍යාන විද්‍යාවේදී කෘෂි කර්මාන්තයේදී හා උද්‍යාන විද්‍යාවේදී සහ විසිතුරු පැල වගාවේදී කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය බහුලව භාවිතාවේ. කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය බහුලව භාවිතාවේ. එවැනි වර්ධක ද්‍රව්‍ය කිහිපයක් මහත වගුවේ දැක්වේ. එවැනි වර්ධක ද්‍රව්‍ය කිහිපයක් මහත වගුවේ දැක්වේ. හරි. අපි ඉක්මනින් මේ වගුව ලියාගමු. ඕගොල්ලන්ට විනාඩි 5ක් විතර වෙලාවක් මම දෙන්නම්. ඉක්මනින් මේ වගුව ලියාගන්න. මේවා ඉතාම වැදගත්. මොකද කෙටි ප්‍රශ්න වලට ඕගොල්ලන්ට නිතරම අහනවා මේ වර්ධක ද්‍රව්‍ය ගැන. මේවෙන් කරන කාර්යයන් ගැන අහනවා කෙටි ප්‍රශ්න වල. හරි. මම හිතන්නේ දැන් වෙලාව ඇද්දි ඕගොල්ලන්ට. එවනම් අපි අද අලුත් පාඩම පටන් ගන්නවා අපේ 9 ශ්‍රේණියේ ජීවීන්ගේ සංධාරණය හා චලනය. කියන මාතෘකාව ජීවීන්ගේ සංධාරණය හා චලනය. අපි ඔන්ලයින් කරන තුන්වෙනි පාඩම 9 ශ්‍රේණියේ ජීවීන්ගේ සංධාරණය හා චලනය.
හරි. එයට කෙටි මාතෘකාව ලියා ගන්න සතුන්ගේ සංධාරණය සහ චලනය. සතුන්ගේ චලනය හා සංධාරණය. තමයි මොකද්ද මේ ජීවීන්ගේ චලනයක් කියලා කියන්නේ? අපි දන්නවා අපේ ලෝකේ ජීවීන් අපි මූලික වර්ග කරන ආකාරයක් තමයි ශාක හා සතුන් කියලා. ජීවීන් වර්ග කරන ආකාර ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට 10 පන්තියේ 11 පන්තියේ ගියාම මේ වාගේ විවිධ වර්ගීකරණ ක්‍රම කියලා ඉගෙන ගන්න තියෙනවා. අපි පොඩි කාලේ ඉඳන් ජීවීන් වර්ග කරන එක මූලික ක්‍රමයක් තමයි ශාක හා සතුන්. මේ ශාක හා සතුන් කියන දෙකොල්ලම චලන දක්වනවා. මොකද චලනයක් කියන්නේ? චලනයක් කියලා කියන්නේ මෙහෙම දෙයක්. ජීවියෙකුගේ සම්පූර්ණ දේහමෝ දේහෙන් කොටසක් පිහිටීම වෙනස් කර ගන්නවා නම් අපි කියනවා ඒකට චලනයක් කියලා. දැන් උදාහරණයක් විදිහට මම මගේ මේ අත චලනය කරනවා. ඒතර මගේ මුළු දේහෙම නෙවෙයි දේහෙන් කොටසක පිහිටීම වෙනස් කරගන්න. මට පුළුවන් මම මේ වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගිටලා යන්න. එහෙම වුණාම සම්පූර්ණ දේහෙම පිහිටීම වෙනස්. නේද? ඒ විදිහට සත්තු චලන දක්වනවා. අපි ශාක චලන ගැන මේ පාඩමේ ඉදිරියේදී ඉගෙන ගන්නවා. ශාක සත්තු දෙගොල්ලම චලන දක්වනවා. එහෙමනම් චලනයක් කියලා කියන්නේ සම්පූර්ණ දේහෙම හෝ දේහේ කොටසක පිහිටීම වෙනස් කර ගැනීම. ඇයි ජීවීන් චලන දක්වන්නේ? ජීවීන් චලන දක්වනවා විවිධ අවශ්‍යතා හේතුවෙන්. උදාහරණයක් විදිහට ආහාර සොයාගන්න ජීවීන් චලන දක්වනවා. නේද? අපි දැකලා තියෙනවා කැලේ ඉන්න සත්තු අලි උදේ නැගිට වෙලාවෙ ඉඳන් කාගෙන යනවා. නේද? ඒගොල්ලෝ රැයට තමයි වැඩිපුර සංචරණය කරන්නේ. දවල්ට වඩා. ඒතර ඒගොල්ලෝ සංචරණය කරන ප්‍රධාන හේතුව තමයි ආහාර අවශ්‍යතාවය. අපි දැකලා තියෙනවා කූඹි කෑම තියෙන තැන් වලට තමයි යන්නේ. නේද? එහෙමනම් ආහාර අවශ්‍යතාවය සඳහා චලන දානවා. ඒ වගේ විවිධ අවශ්‍යතා සඳහා ආහාර, ජලය, ප්‍රජනන අවශ්‍යතා සඳහා ජීවීන් චලන දක්වනවා. ඒ කියන්නේ තමන්ගේ සහකාරය හොයාගන්න. එහෙම නැත්නම් පරිසරයේ සිදුවන විවිධ වෙනස් වීම් නිසා චලන දක්වනවා. දැන් අපි දන්නවා අපේ ලංකාවට එනවා සංචාරක පක්ෂීන් කියලා જાතියක්. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ගේ උපන් රටේ කාලගුණය අහිත කරගෙන. සීතල කාලෙට එහි ඉන්න බෑ කුරුල්ලන්. හිම මිදෙන කාලෙට. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? සීත කාලේ ලංකාව වගේ උෂ්ණ රටවලට සංක්‍රමණය වෙනවා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ චලන දක්වනවා විවිධ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. එහෙම නැත්නම් චලන දක්වනවා උත්තේජයකට ප්‍රතිචාරයක් විදියට. මොකද උත්තේජයක් කියන්නේ? උත්තේජයක් කියන්නේ පරිසරයේ සිදුවන කිසියම් වෙනස් වීමක්. දැන් හිතන්නකෝ අපි වාඩිලා ඉන්නේ කවුරු හරි කට්ටකින් අයිනවා. අපි එක සැරේට උඩ විසි වෙලා එතනින් නැගිටලා නැත්නම් වෙන තැනකට යනවා. නැත්නම් අතහකට ගන්නවනේ. ඒ වාගේ. එතකොට අපේ අතහකට ගන්න ඇයි උත්තේජයකට ප්‍රතිචාරයක් විදියට. අපේ අතේ කටුවක් යන නැත්නම් රත් වෙච්ච වස්තුවක අත ගැටෙනවා. එතකොට ඒ රත් වෙච්ච වස්තුවක අත ගැටෙන එක තමයි උත්තේජය. ඒකට දක්වන ප්‍රතිචාරය තමයි අත චලනය වෙන්නේ. ඉතින් මේ විදිහට උත්තේජයකට ප්‍රතිචාරයක් විදිහට ජීවියෙක් තමන්ගේ සම්පූර්ණ දේහෙම දේහෙන් කොටසක් පිහිටීම වෙනස් කරගන්න එකට අපි කියනවා චලනය. හරි. අපි බලමු පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා අපිට සතුන්ගේ චලන ගැන හඳුනගන්න. ලියා ගන්න ඉස්සෙල්ලාම තියෙන සතුන්ගේ චලනය හා සංධාරණය කියලා මාතෘකාව ලියලා මේම ලියමු අපි. උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ජීවිහු
සම්පූර්ණ දේහෙම හෝ දේහෙන් කොටසක සම්පූර්ණ දේහෙම හෝ දේහෙන් කොටසක පිහිටීම වෙනස් කර ගැනීම දේහෙන් කොටසක පිහිටීම වෙනස් කර ගැනීම චලනය ලෙස හැඳින්විය හැකියි. සතුන්ගේ චලන පිළිබඳ සොයා බැලීමට පහත ක්‍රියාකාරකම් සිදු කළ හැකියි. හරි. බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. එහෙම තියෙනවා මම ඉස්සෙල්ලා ක්‍රියාකාරකම් චුට්ටක් කියවලා අපි බලමු මේකේ වීඩියෝ එක. මිනිසා ඇතුළු සතුන්ගේ චලන අවස්ථා දැක්වෙන වීඩියෝ පටවෝ පරිසරයේ වෙසෙන සතුන් නිරීක්ෂණය කර පාත වගුව සම්පූර්ණ කරන්න. හරි අපි එහෙම ලියාගමු. ක්‍රියාකාරකම් කියලා ලියලා මෙහෙම ලියන්න. මිනිසා ඇතුළු සතුන්ගේ චලන අවස්ථා දැක්වෙන වීඩියෝ පටවෝ පරිසරයේ වෙසෙන සජීවී නිරීක්ෂණය කර පහත වගුව සම්පූර්ණ කරන්න. හරි. අපි මනම් බලමු සතුන්ගේ චලන අවස්ථා දැක්වෙන වීඩියෝ එක. හරි. මේ බලන්න. ඉස්සෙල්ලා අපි ඕලගේ මේ පෙළපතේ තියෙනවා වගුවක්. ඒ වගුවේ ඉන්න සත්තු ටික ඉස්සෙල්ලා මේ ඉන්නේ ඇමීබා. බලන්න මේ ඇමීබාව ඔයගොල්ලන්ගේ මේ ස්ක්‍රීන් එකේ උඩ පැත්තට යන්නේ. එයා ගමන් කරනවා මේ. ඒතර මෙයා ගමන් කිරීමේදී වෙන්නේ එයාගේ පහලින් ශරීරය හැකිලෙනවා. ඉහළට ටික ටික වැඩෙනවා ශරීරය. ඒතර මේ අඬු ආගේ වට කියන්නේ ව්‍යාජ පාද. ඉතින් මේ ඇමීබා සංචරණය කරන්නේ එයාගේ ව්‍යාජ පාදමයි. ව්‍යාජ පාද වලින් තමයි ඇමීබා ගමන් කිරීම කරන්නේ. එයාගේ දේහ පහලින් හැකිලෙද්දී උඩට ටික ටික වැඩෙනවා බලන්න. එවන ඇමීබාගේ සංචලන අවයවයේ ව්‍යාජ පාද කියලා අපි කියනවා. බලන්න ඊළඟ එක්කෙනා මෙයාගේ නම එවුග්ලිනා. මෙයාත් ඒක සෛලිකයේ ප්‍රෝටසෝආවේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙයාගේ මේ ශරීරයේ ඉදිරි කෙරවල තියෙනවා කෙන්ඩක් වාගේ එකක් දිග. මෙන්න මේ කෙන්දේ චලනයෙන් තමයි මෙයා ගමන් කරන්නේ. මේකට කියන්නේ කශිකාව කියලා. මේ කශිකාවල චලනයෙන් තමයි එයා ගමන් කරන්නේ. ඒතොර එවුග්ලිනා ගමන් කරන්නේ කශිකාවල චලනයෙන්.
ඊළඟ එක්කෙනා පැරමීසියන්. එයාත් ඒක සෛලික. බලන්න පැරමීසියන්ගේ සමීප රූපයක් වෙන්නයි එයාගේ ඇඟ වටේට තියෙනවා බොහොම කුඩා කෙඳි විශේෂයක්. මේ කෙඳි වලට කියනවා පක්ෂම කියලා. ඒතර ඇමීබා ගමන් කරන්නේ මොනවයින්ද? පක්ෂම වල. ඇමීබාගේ ඇමීබා නෙවෙයි කවුද? පැරමීසියන්ගේ සංචරණ අවයවය පක්ෂම. බලන්න මේ ඉන්නේ ගැඩවිලක්. කොහොමද ගැඩවිලා යන්නේ කියලා ඔන්න ශරීරයේ ඉදිරියට ගමන් කරලා හොඳට බලා ගන්න මේක. පිටිපස්සෙන් ඇදලා අර ගන්නවා. දැන් ආයෙ ඉදිරියට දික් වෙන්නේ. පිටිපස්සෙන් නවතිනවා. නැවතිලා ඉදිරියට තල්ලු වෙනවා. ඊට පස්සේ ඉදිරියෙන් නැවතිලා ආයෙ පිටිපස්සේ දිගේ ඇදලා ගන්නවා. මෙයාගේ විශේෂ සංචරණ අවයවයක් නැහැ. විශේෂ සංචරණ අවයවයක් නැහැ. හැබැයි මෙයාට ශරීරය තුල තියෙන පේශි උදව් වෙනවා චලනයට. මේ ඒ වාගේ තේනි කූඩල්ල. කූඩල්ලගේ විශේෂ සංචරණ අවයවේ නැහැ. නමුත් බලන්න මෙයාගේ මේ ශරීරයේ දෙපැත්තේ තියෙනවා චූෂකර දෙකක්. ඒ චූෂකර වල චලනයෙන් තමයි. නැත්නම් ඒ චූෂකර උදව් වෙනවා එයාට චලනය. සහ එයාගේ ශරීරයේ තියෙන පේශි. ඔය තියෙන එයාගේ චූෂකර පේශි. කූඩල්ල. ඒකෙන් තමයි ලේබල්. ඒ වගේම අල්ලගන්න මේ ඩොල්ෆින්. බලන්න ඩොල්ෆින්ගේ චලනයට උදව් වෙන්නේ එයා මාළුවෙක් නෙවෙයි නේද? එතකොට මාළුන්ට තමයි වරල් තියෙන්නේ. ඩොල්ෆින්ට තියෙන්නේ අවල්පත්. එහෙමනම් අවල්පත් උපකාරී වෙනවා ඩොල්ෆින්ට ගමන් කරන්න. ඒවට කියන්නේ අවල්පත් කියලා. ඔය සියලුම චලනයට අවල්පත් තමයි උපකාරී වෙන්නේ. මේ ගොළු බෙල්ලෙක්. ගොළු බෙල්ලගේ බලන්න ඕගොල්ලෝ දැකලා ඇති. මෙයාගේ පල්ලෙහා තියෙන්නේ ඒකට කියන්නේ පේශිමය පාදය කියලා. ඕගොල්ලන්ට හොඳින් පරීක්ෂාවෙන් බැලුවොත් පේනවා ඇති මේ පේශිමය පාදය රැලි යනවා මෙයා ගමන් කරනවා. ඒ කියන්නේ ගොළු බෙල්ලා ගමන් කරන්නේ එයාගේ ශරීරයේ උදරියව තියෙන මේ පේශිමය පාදයේ මත. සර්පයාට ගමන් කරන්න උපකාරී වෙන්නේ මොනවද? සංචරණාවය. එයාගේ ශරීරයේ තියෙන බඩ පැත්තේ තියෙන කොරපොතු ටික ආධාරයෙන් තමයි එයා ගමන් කරන්නේ. කොරපොතු වල. කොරපොතු බිමට තද කරලා එයා තල්ලු වෙනවා. බලන්න ගෙම්බගේ පාද වලින් චලනය වෙයි. ගොඩාක් ඈතට යාට පයින්න පුළුවන් මේ කකුල් දෙකේ. ලැබෙන ශක්තිය. නේද? එහෙමනම් ගෙම්බා පාද මගින් සංචරණය. ඒ සඳහා එයාට තියෙනවා දිග පාද දෙකක්. මේ දිග පාද දෙකෙන් තමයි එයා බලය ලබා ගන්න පයින්නේ. කපුටෙක් පියාපත් උපයෝගී වෙනවා එයාට චලනය. සංචරණ අවයවය තමයි පියාපත්. චීටා ලෝකේ වේගවත්ම සතා කියලා කියන්නේ මේවා. ඒකට එයාගේ සංචරණ අවයවය බලන්න වේගෙන් දුවන්න උපකාරී වෙන්නේ එයාගේ පාද. මිනිසාගේ සංචරණ අවයවය. අපි දන්නවා මිනිස්සුන්ට තමන්ගේ බාහුව තමා සංචරණයට උපකාරී වෙනවා. විශේෂයෙන්ම පාද. ගස් නැගින වෙලාවට වාගේ ඉස්සරහා පාද දෙකත් උපකාරී වෙනවා. හරි. එපමණ ඕගොල්ලන්ගේ මේ
මේ ක්‍රියාකාරකමට අදාළ ජීවීන් සියලුම දෙනාගේ චලන ඔයගොල්ලෝ දැන් නිරීක්ෂණය කළා. මේ තමයි වගුව. හරි. අපි එමුනම් ඉක්මනින් වගුව ඇඳගෙන සම්පූර්ණ කරගමු මේ වගුව. මම එක සැරයක් කියන්න ඕගොල්ලන්ට අමතක වුණොත් මම අවසානයේ ආයෙ සැරයක් කියනවා. බලන්න ඇමීබා ව්‍යාජපාද එවුග්ලිනාගේ තියෙන්නේ කශිකා. කශිකා පැරමීසියන්ගේ කශිකා තියෙන්නේ එකයි ඒක දිගයි. පැරමීසියන්ගේ කෙටි කෙටි තියෙන්නේ. ඒවට කියන්නේ පක්ෂම කියලා. කශිකා පක්ෂම තියෙනවා. ගැඩවිලාගේ විශේෂ සංචරණ අවයව නැහැ. හැබැයි අපි ලියමු ශරීරයේ පේශි උපකාරී වෙනවා ගැඩවිලාට චලනය. ශරීරයේ පේශි. කුඩලටත් එහෙමයි විශේෂ අවයව නැහැ. ශරීරයේ පේශි උපකාරී වෙනවා චලනය. ඩොල්ෆින්ගේ අවල්පත් ගොල්බෙල්ලගේ පේශිමය පාදය නයාගේ කොරපොතු ගෙම්බගේ පාද කපුටගේ පියාපත් චීටා පාද මිනිසා පාද රයිට් වගු ඇඳගන්න මම ආයෙසරයක් අමතක වෙච්චවා කියනවා මතකයෙන් ලියන්න බලන්න මේ හරි එහෙනම් මම තව සැරයක් කියනවා අහගන්න ඇමීබා ව්‍යාජපාද කියලා මේකේ තියෙනවා එවුග්ලිනා කශිකා පැරමීසියම් පක්ෂම ගැඩවිලා ශරීරයේ පේශි ඌඩල්ලා ශරීරයේ පේශි ඩොල්ෆින් අවල්පත් ගොළුබෙල්ලා පේශිමය පාදය නයා කොරපොතු ගෙම්බා පාද කපුටා පියාපත් චීටා පාද මිනිසා පාද හරි ඔය විදිහටයි වෙන්නේ හරි දැන් ළමයි එතකොට දැන් මේ සත්තුන්ගේ අපි ගත්තොත් මේ පැරමීසියම් එවුග්ලිනා ඇමීබා කියන මේ ඒකසෛනික සත්තු හැර අනිත් අය මේ අයගේ දේහ අවයව දැන් අපි කිව්වා ඩොල්ෆින් චලනය වෙන චලනයේද නැත්නම් ඩොල්ෆින් චලන දක්වන්න උපකාරී වෙන අවයවය තමයි අවල්පත්. ඒ අවල්පත චලනය කරන්නේ එයාගේ ශරීරය තුල තියෙන පේශිවල. දැන් ණයක් තියෙනවා ණයාගේ අපි දන්නවා කොරපොතු එයා පොළවට තද කරලා ඉස්සරහට තල්ලු වෙනවා. ඒකයි යාගේ සංචලනය. එතකොට කොරපොතු පොළවට තද කරන්න උපකාරී වෙනවා ණයාගේ ශරීරයේ තියෙන පේශි. කපුටා පියාපත් වලින් තමයි සංචලනය කරන්නේ. ඒ පියාපත් චලනය කරන්නේ කොහොමද? එයාගේ ශරීරයේ ඇතුලේ තියෙන පේශි වලින්. මෙන්න මේ විදියට මේ බොහෝමයක් සත්තුන්ගේ දේහ අවයව චලනය කරන්න උදව් වෙනවා පේශි. දැන් මම මේ අත මගේ චලනය කරාට මේ අත ඇතුලේ තියෙන පේශි වලින් තමයි මේ චලනය කරන්නේ. ඒ පේශි අපි බලමු කොහොමද ඇදලා තියෙන්නේ කියලා. හරි ලියන්නකො මේ අරුවක් දාලා ලියන්න ඇති. සතුන් දේහ අවයව චලනය කරන අතර එම අවයව චලනය සඳහා පේශි උපයෝගී කර ගනී. හරි
ලියන මාතෘකාව අස්ථි පේශි හා සන්ධි. අස්ථි පේශි හා සන්ධි. හරි. ඔයගොල්ලෝ දන්නවා ළමයි අපේ පරිසරයේ ඉන්න සත්තු අපිට වර්ග කරන්න පුළුවන් මූලික ක්‍රමයක් තමයි පෘෂ්ඨවංශී සත්තු සහ අපෘෂ්ඨවංශී සත්තු. අපෘෂ්ඨවංශී කියලා කියන්නේ පොදු ඇට පෙළක් නැති සත්තු. අපි දැක්ක වීඩියෝ එකේ හිටපු ගැඩවිලා කියන්නේ අපෘෂ්ඨවංශී සත්තු. ගොළුබෙල්ලා කියන්නේ අපෘෂ්ඨවංශී සත්තු. අපි කිව්වා මේ වීඩියෝ එක බලද්දී මේ අපෘෂ්ඨවංශී සත්තු ඒගොල්ලන්ගේ දේහ චලනයට ඒගොල්ලන්ගේ ශරීරය ඇතුලේ තියෙන පේශි උපයෝගී කරගන්නවා. ඔයගොල්ලෝ දැක්ක කූඩැල්ලා ගිය පැය. ඊට පස්සේ ගැටවිලා ගමන් කරපෙටි ඔයගොල්ලෝ දැක්ක. එතකොට ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලන්ගේ ශරීරය ඇතුලේ තියෙන පේශි වල. එවනම් මේ අපෘෂ්ඨවංශී සත්තුන්ට ඒගොල්ලන්ගේ දේහයේ තියෙන පේශි උපකාරී වෙනවා දේහ චලනය. පෘෂ්ඨවංශී ඒගොල්ලන්ගේ ශරීරය චලනය කරන්න පේශි වාගේම අස්ථි උපයෝගී කරගන්න. දැන් මගේ ශරීරයේ චලනය සඳහා පේශි විතරක් නෙවෙයි අස්ථි උපකාරී. මේ දෙකම උපකාරී වෙලා තමයි පෘෂ්ඨවංශීන්ගේ දේහ චලන සිදු කරන්නේ. මේ අස්ථි මගින් දේහ චලනයට අමතරව දේහේ හැඩය පවත්වාගෙන යන්නත් උපකාරී වෙනවා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා මිනිසාගේ පේශි පද්ධතිය වැඩ කරන්නේ කොහොමද කියලා. හරි ඊට කලින් ලියා ගන්න අස්ථි පේශි හා සන්ධි කියලා මාතෘකාව. අස්ථි පේශි හා සන්ධි. අපෘෂ්ඨවංශී සතුන් අපෘෂ්ඨවංශී සතුන් දේහ චලන සඳහා පේශි යොදා ගන්න අතර පෘෂ්ඨවංශී සතුන් දේහ චලන සඳහා පේශි හා අස්ථි උපකාරී කරගනී. පේශි හා අස්ථි උපයෝගී කරගනී. අලුත් රූලකින් ලියන්න. පේශි හා අස්ථි චලනයට අමතරව සිරුරේ හැඩය පවත්වා ගැනීමටද
උපකාරී වේ. එසේම අස්ති මගින් සිරුරට දෘಢතාවයක් ලබා දේ. එනම් සිරුරේ හැඩය පවත්වා ගනී. හරි. අපි බලමු මේ මිනිසාගේ පේශි පද්ධතිය කොහොමද මේ කාර්යයන් කරන්නේ කියලා. අපේ ශරීරයේ චලන මේ පේශි පද්ධතියෙන් කරන හැටි. බලන්න අපේ ශරීරයේ මේ ඇඟිලි ඒ වාගේ සහ මේ විවිධ චලන සඳහා මෙන්න මේ විදිහට පේශි උපකාරය වෙනවා. විශාල පේශි සංඛ්‍යාවක්. පේශි 600ක් විතර තියෙනවා ලෝකේ ශරීරේ. ඒ පේශි වල සංකෝචනය නැත්නම් හැකිලීම සහ දිගෑරීම මගින් තමයි ශරීරයේ චලන සිදු වෙන්නේ. මේ පේශි වලට පුළුවන් හැකිලෙන්න දිගෑරෙන්න. දැන් පේශි වලට හැකිලෙන්න දිගෑරෙන්න ශක්තිය ලැබෙන්නේ අපි ගන්න ආහාර වලින්. ඒ ආහාර වලින් ලැබෙන ශක්තියෙන් තමයි මේ පේශි චලන සිදු කරන්නේ. ඒතර අපේ ශරීරයේ පේශි තියෙනවා වර්ග 3ක්. අපි ඒවට කියනවා කංකාල පේශි, මේ හෘදයේ තියෙන හෘද පේශි. අපේ අස්ථි වලට සම්බන්ධ පේශි තමයි කංකාල පේශි. හෘද පේශි කියනවා තියෙන්නේ හෘදේ විතරයි. අනික සිනිඳු පේශි. දැන් මේ සිනිඳු පේශි තියෙනවා අපේ රුධිර වාහිනී වල. මේ තාම මේ හෘදය ගැන කියන්නේ. ඒවල හෘදය හැදිලා තියෙන්නේ තනිකරම හෘද පේශි වල. ඔය හෘදේ රිද්මයානුකූලව හැකිලෙන්නේ දිගෑරෙන්නේ ඒ හෘද පේශි වල ක්‍රියාකාරීත්වය. ඊළඟ වර්ගය තමයි සිනිඳු පේශි. මේ පේශියක් හැදිලා තියෙන හැටි කංකාල පේශිය. මේ පේශි අස්ථි වලට ඔන්න ඔය විදිහට සම්බන්ධ වෙනවා දෙපැත්තේ. ඒතර පේශි බලන්න හැකිලිම දිගැරීමෙන් තමයි දැන් පේශිය හැකිලෙද්දි අත නැමෙන. ඊට පස්සේ මේ දෙවෙනි රූපේ තියෙනවා පේශිය දිගැරෙද්දි මේක වෙනම ඕගොල්ලන්ට තියෙනවා මේ අපේ අතේ උඩුබාහුවේ ක්‍රියාකාරීත්වය ගැන. ඒතර මේ අපේ අතේ උඩුබාහුවේ මේ උඩින් තියෙන මේ පේශියට කියනවා ද්විශීර්ෂ පේශිය. පහළින් තියෙන මේ පේශියට කියනවා ත්‍රිශීර්ෂ පේශිය. උඩින් තියෙනවා ද්විශීර්ෂ පේශිය, යටින් තියෙනවා ත්‍රිශීර්ෂ පේශිය. එතකොට බලන්න මේ ද්විශීර්ෂ පේශිය හැකිලෙනවා. පල්ලෙහායින් තියෙන ත්‍රිශීර්ෂ පේශිය දිගෑරෙනවා. එතකොට අත උඩට නැමෙනවා. අත පහළට දිගෑරෙද්දි මොකද වෙන්නේ? ද්විශීර්ෂ පේශිය දිගෑරෙනවා. ත්‍රිශීර්ෂ පේශිය හැකිලෙනවා. එතකොට මේ අස්ථි චලනය වෙන්නේ, අවයව චලනය වෙන්නේ පේශි සංකෝචනයෙන් සහ ඉහිල්වීමෙන්. මේ හැකිලෙන එකට කියන්නේ සංකෝචනය කියලා. මේ දිගෑරෙන එකට කියන්නේ ඉහිල්වීම කියලා. හරි, පේශි සංකෝචනයෙන් ඉහිල්වීමෙන් තමයි දේහ චලන සිදු කරන්නේ. දැන් අපේ ඔය හැමේ තියෙන රෝම, ඒ රෝම උද්ගාමනය වෙන්න පේශි තමයි උපකාරී වෙන්නේ. රෝම කෙලින් වෙන්න පේශි උපකාරී.
දැන් ඔබේ ආහාර මාර්ගයේ එහෙම තියෙන සිනිඳු පේශි. ආහාර මාර්ග පද්ධතිය ඔන්න ඔය සිනිඳු පේශි වලින් තමයි හැදිලා තියෙන්නේ. ඊට අමතරව මුත්‍රාශය, රුධිර වාහිනී ඒවා ඔක්කොම තියෙන සිනිඳු පේශි. දැන් අපේ ආහාරයක් අපේ ශරීරයට වැටුනහම ආහාරය ආහාර මාර්ගය දිගේ ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ සිනිඳු පේශි වල චලන. එතකොට මෙන්න මේ විදිහට මේ අපේ පේශි පද්ධතියේ ක්‍රියාකාරීත්වයෙන් තමයි මේ දේහ චලන කියන ඒවා සිදු කරන්නේ. පේශි පද්ධතියේ ක්‍රියාකාරීත්වය. අපේ මුහුණේ තියෙනවලු පේශි 43ක්. ඔය hina වෙන්න ඕනලු පේශි 17ක්. රවන්න ඕනලු 43ක්. දැන් අපි දන්නවා අපේ ශරීරයේ මුහුණෙන් විවිධ හැඟීම් අපි මේ පෙන්වනවා. එතකොට මේ හැඟීම් පෙන්වන්න උදව් වෙන්නේ ওই මුහුණේ තියෙන පේශි. අපි hina වෙද්දී අපි අඬන්නේ නේද? අපි තරහ ගියාම ඒවට තමයි මේ හැඟීම් පෙන්වනවා මුහුණේ පේශි වල. බලන්නකො මේ මෙයාගේ ඒ වාගේ හැඟීම් පෙන්වන්නේ නැති. ඔගොල්ලෝ බලන්න කරලා නිකන් ඉන්නවා කන්නාඩි ඉස්සරහට ගිහින්. අපේ දිව හැදිලා තියෙන්නේ පේශිය. අපේ ශරීරයේ ශක්තිමත්ම පේශිය කියන්නේ දිවට. ඊට පස්සේ මේ කියන්නේ අර ඔයගොල්ලෝ දැකලාදී අර කතා කරන්න බැරි අය ඒ සංකේත භාෂාව නේද ඒවටත් අපිට පේශි උපකාරී වෙනවා කියලා තමයි කියන්නේ. හරි. ඉතින් ඔන්න ඔය විදිහට මේ අපේ ශරීරයේ විවිධ කාර්යයන් කරන්න පේශි උපකාරී වෙනවා. හරි මේ පේශි වල මේ ශක්තිමත් බවට ඒ අවශ්‍ය කරන දේවල් ඒක. රයිට් එහෙනම් අපි ලියාගමු පේශියක ලක්ෂණ කියලා. පේශියක ලක්ෂණ. පේශියක ලක්ෂණ. ඔයගොල්ලෝ දැක්කාර වීඩියෝ එකේ ළමයි මේ පේශි හැදිලා තියෙන්නේ පේශි සෛලවලින්. ඒ පේශි සෛලවලට අපි කියනවා පේශි තන්තු කියලා. පේශි තන්තු මිටියක් විදියට සකස් වෙලා තමයි පේශියක් හැදිලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ මස් මාංශ ආහාරයෙන් ගන්නවා නම් ඔය චිකන් එහෙම නැත්නම් කුකුල් මස් එහෙම කන වෙලාවට එයාගේ පේශිය නියම ඉරි ගැලවෙනවනේ. ඒ තමයි පේශි තන්තු. ඒ තන්තු ගොඩක් එකතු වෙලා අපිට ඒ ගැලවෙන කෑල්ල. නේද? එතකොට ඒ වාගේ ඊටාම සියුම් කෙඳි වාගේ පේශි තන්තු එකතු වෙලා තමයි පේශියක් හැදෙන්නේ. හරි අපි පළවෙනි ලක්ෂණය දෙමු. එහෙමනම් පේශියක සෛල, පේශියක ලක්ෂණ කියලා ලියලා එයාට කියන්නේ පේශියක සෛල තන්තු ආකාරයට පිහිටා තිබේ. තන්තු ආකාරයට පිහිටා තිබේ. අංගික පේශි තන්තුවකට සංකෝචනය වීමට
නැතහොත් හැකිලීමට හැකියාව තිබේ. සංකෝචනය වීමට නැතහොත් හැකිලීමට හැකියාව තිබේ. ඊළඟ එක ඒ කියන්නේ දැන් ඔතනදී පේශි තන්තුවකට පුළුවන් හැකිලෙන්න. දැන් මම මේ අත නමන්නේ මගේ මෙතන ඉහළ තියෙන ද්විශීර්ෂ පේශිය කියන එක හැකිලෙන්න. ඒතර පේශි සෛලවලට පුළුවන් හැකිලෙන්න. එතකොට තමයි පේශි නැමෙන්නේ. අත අපේ මෙහෙම ඉහළට නැමෙන්නේ මේ පේශි සෛල සංකෝචනය. ඒ වගේම පේශි සෛලයට පුළුවන් දිග ඇරෙන්න නැවත. හැකිලෙන්න පුළුවන් නැවත දිග ඇරෙන්න. හරි? ඊළඟ එක එහෙම ලියන්න පේශි තන්තුව ඉහිල් වීමට නැතහොත් දිග හැරීමට හැකියාව තිබේ. ඉහිල් වීමට නැතහොත් දිග හැරීමට හැකියාව තිබේ. ඊළඟ එක ලියා ගමු. පේශි සෛලයකට සංකෝචනය සහ ඉහිල්වීමෙන් පසු නැවත මුල් තත්වයට පත්වීමට හැකියාව තිබේ. හරි. ඉතින් ඔන්න ඔය කාරණා ටික පේශියක මූලික ලක්ෂණ කියලා අපි සාකච්ඡා. හරි. ළමයි මෙන්න මේ කාරණාව හොඳට මතක තියාගන්න. මේ ලබන සතියේ කියන්නේ සඳුදා අපේ පන්ති කියන ඊළඟ දවස සඳුදා හවස විද්‍යාව පන්තිය තියෙන්නේ නැහැ. ආයෙ අපි හම්බ වෙන්නේ සිකුරාදා. ඊළඟ සතියේ සිකුරාදා. මේ එන සඳුදා පන්තිය පැවැත්වෙන්නේ. හරි. එහෙමනම් අපි ඊළඟ දවසේ අස්සිසා පේශි ගැන ඉතුරු කොටස කතා කරමු. හරි. බොහොම ස්තුතියි හැමෝටම. තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්මම අපේ Voice One YouTube channel එක subscribe කරන්න. අපි දාන වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකකින් දැනගන්න නම් පහළ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.